සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෝතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි ආදමෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද දිදුල මධ්‍යජාලයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍යපාද නම් කියනට අවසරයි කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ සාදුනාතයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. साधु 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 सुपिन्नतुनि धर्म श्रवणයට ප්‍රථමයෙන් මල්වට්ටිය ස්වාමීන් වහන්සේට තගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් දහත් වට්ටිය ස්වාමීන් වහන්සේට පිළිගන්වා ධර්මදේශනයේ සඳහා ආරාධනා කරන ලෙසත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි ආදමෙම උතුම් දායකත්ව ධර්මදේශනය පටිගත කරනු ලබන්නේ ටීවී දෙදුල ගාල්ල මැදිරියේ සිටයි. සදහවත් සුපින්නතුනි අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ සඳහා සදැහැති දායකත්වය දරනු ලබනවා කරුණා කාහිංගල මෑණියන් ප්‍රධාන කොට ඒ ආර්යරත්නද සිල්වා AW ගෝතමී ශාමා ගුණරත්න ඩි රුවන් චින්තන ඩි සුජීව ප්‍රියංකර ඇතුළු පින්වත් පිරිස විසින් සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා අම්බලන්ගොඩ වතුගෙදර තුඩුවේ ගොඩ පදිංචිව සිට අවුරුදු 90ට ආසන්න කාලයක් ආයු වළඳා මීට මාස 3කට පෙර සැප්තැම්බර් මාස 9 වන දින අපාතරින් මිය වූ AW ගුණරත්න කරුණාරත්න මහතාට පින් අනුමෝදන් කිරීම එවැගේම සුපින්නතුන් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා කරුණා කාහිංගල මෑණියන් ඒ ආර්යරත්න ගෝතමී ශාමා තිලිනි තාරුකා අමිල ප්‍රියංගන ඉසුරු ධනංජය දිනිති අබේවර්ධන ඩිල්ෂාන් ප්‍රමෝද්‍ය ලකිඳු නිශෙලි දුවදරුවන්ට හා පවුල්වල සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ ලීලාවති ඩි රුවන් චින්තන ඩි සුජීව ප්‍රියංකර නයෝමි මංජුලා යන අයගේ පවුල්වල සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින නිශ්ශංක ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ඒ සයිමන් සිල්වා ජෙසලින් නෝනා ඒ සෝමරත්න ඩි සුමනසිරි සිල්වා ඒ නන්දාවති යන අයට පින් පැමිණවීම සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අදින්නාදානා භික්ඛවේ භාවිතා බහුලී කතා
නිරය සංවත්තනිකෝ හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති පෙත්ති විශේෂං වත්තනිකෝ හෝති යෝ සම්බ ලවුසෝ අදින්නාදානස්ස විපාකෝ මනුස්ස භූතස්ස දෝභංගිය ජාතිකෝ දෝභංගිය සංවත්තනිකෝ හෝති සදාවත් වාසනාවන්ත පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සූත්‍ර පාඨයක් මේ ධර්ම දේශනේ සඳහා මාතෘකා කළේ. අද මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වය අම්බලන්ගොඩ වතුගෙදර තුඩුවේගොඩ පදිංචි කරුණා කාහිංගල මාතාව ප්‍රධාන ඒ ආර්ය රත්නද සිල්වා ඒ.ඩබ්ලිව් ගෝතමී ශ්‍යාමා ගුණරත්න ඩී.රුවන් චින්තක ඩී සුජීව ප්‍රියංකර යන මහත්ම මහත්මීන් විසින් දරනු ලැබෙනවා. අවුරුදු 90කට ආසන්න කාලයක් ජීවත් වෙලා සැප්තැම්බර් මාස 9 වෙනි දින අභාව ප්‍රාප්ත වුණ ඒ.ඩබ්ලිව් ගුණරත්න මහත්මයාට පින් පිණිසයි මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ. තම තමන්ගේ පවුල්වල අභාව ප්‍රාප්ත වන සියලු ඥාතීන් පින් පිණිස ජීවත් වන පවුල්වල සියලු ඥාතීන්ට ආශිර්වාද කරමින් මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරනවා. කෙනෙක් පරලොව සැපත් වුණාම පුණ්‍යානුමෝදනාවක් සිදු කරනු ලබන්නේ බුද්ධ ශාසනයක පමණයි. ලෝකේ නොඑක් ආගම් තියෙනවා. සිය ගණන් තියෙනවා. ඒ කිසිම ආගමක ඉදන් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඔය ගාථාව කිසිම කෙනෙක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි දැන් අවුරුදු 2600 ගණනකට පෙර ආතුව මේ කියන පුණ්‍යානුමෝදනා ගාථාව ඉදිරිපත් කළේ. එත්තාවතාචං අම්හෙහි යන මේ දෙවියන්ද පින්දීමත් ලෝකයේ කිසිම කෙනෙක් කළේ නැ. යාග හෝම බිලී පූජා පවත්වන එකයි කළේ. අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා දෙවිවරු ඔබ වහන්සේගේ ශාසනයේ බොහෝම පින් කරනවා මේ මිනිස්සු. ආන්නේ පුණ්‍යානුමෝදනාවේදී අපවත් ඩිංගක් සිහි කරන්නයි කිව්වා. ඒ නිසා තමයි දෙවියන්ට පින්දීම ආරම්භ වුණේ. එතකොට ඥාතීන්ට පින්දීම, දෙවියන්ට පින්දීම, සියලු සත්වයන්ට ආශිර්වාද කිරීම, තමන්ට ආශිර්වාද කිරීම කියන මේ වැදගත් ප්‍රාර්ථනාවෝ හම්බ වුණේ බුදුරජාණන් වහන්සේගෙන්. කාහිංගල මාතාව බොහෝම පින්දහම් කරන කෙනෙක්. ගමේ විහාරස්ථාන පාදක කරගෙන දාන සීල භාවනා පින්කම් ධර්ම දේශනා පින්කම් නොඑක් දේ සංවිධාන කරගෙන බලවත් ඕනෑකමකින් චිත්ත ප්‍රසාදයකින් සිද්ධ කරනවා. ඊට බොහෝ දෙනෙක් සහ සම්බන්ධ කරගන්නවා දුවා දරුවන් ඥාතීන්. ඒ හැමෝටමත් සුගති සම්පත්, පරිවාර සම්පත්, නිවන් සම්පත් ලබා ගන්නට පුළුවන් මහා පින්කම් වලට තමයි එතුමිය සහ සම්බන්ධ කරගන්නේ. අද මේ උදාර පුණ්‍ය කර්මය අවුරුදු 90ක් ජීවත් වුණායි කියන එක බොහොම වැදගත්. සත්ව ඝාතනයේ සත්ව හිංසාව ඒ.ඩබ්ලිව් ගුණරත්න මහත්මයා සිදු කරලා නැහැ. සත්ව ඝාතනය කළා නම් අඩු වයසෙන් මැරෙනවා. සත්ව හිංසා කරා නම් දරුණු ආබාධ යාය ගන්න තරම් පුළුවන් කමක් නැහැ. මැරෙන්නේ නැහැ, දුක් දෙනවා. නිසා කවුරුත් සත්ව හිංසාවෙන්, සත්ව ඝාතනයෙන් මුළුමනින්ම
ඈත් වී වාසය කරන්න ඕන. නිතර නිතර මාංශ භක්ෂණය පවා අඩු කරගන්න ඕන. එතකොට අපිට නිර්මාංශවාදී ජීවිතය, ඒ වගේම සත්ව ඝාතන, සත්ව හිංසාවෙන් වැළකීමේ ජීවිතය ලැබුණාම සංසාරේ බොහෝම රමණීය ජීවිත පෙළක් ලැබෙනවා. ආනුභාව සම්පන්න ජීවිත පෙළක් ලැබෙනවා. ධන දාහනේ කෙතුවතු යසේසුරු සම්පත් වලින් පරිපූර්ණ ජීවිතයක් ලබන්නට පුළුවන්කම එච්චර ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ ওই පංච සීලය අනුදැන වදාළ එක්කෙනෙකුට දෙන්නෙකුට බෞද්ධයන්ට විතරක් නෙමෙයි සමස්ත ලෝක ජනතාවටම. ඕනම කෙනෙක් මේ පංචශීලය ආරක්ෂා කරොත් ලෝකී ප්‍රධාන ධනවතුන් වෙනවා. මහා ධනවතුන් වෙලා අද ලෝකේ ඉන්නේ. ඒගොල්ලෝ සීලයේ කෙසේ වෙතත් අර පස්පව් වලින් වැළකුණා. සතුන් මරන්න නැති අය ඉන්නවා. හොරකම් කරන්න නැති අය. කාමයන් වරදවා හැසිරෙන්නේ නැති අය. බොරුව, වංචාව, කපටිකම නැති අය. මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන අය. මේ වැරදි පහෙන් වෙන්වීමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ. ශික්ෂාපද 100ක් 200ක් 1000ක් ආරක්ෂා කරන්න කිව්වේ නැහැ, 5යි. ගිහි ජනතාවට දවසේම වැඩ කටයුතු බහුලයි. ජීවනෝපාය කරගන්න ඕන නිසා උන්වහන්සේ අනුදැන වදාලා මේ ශික්ෂාපද 5වත් රැකගන්න කියලා. ඒක පංච සීලය කියලා කියනවා. ඒතොරේ පංච සීලය කියන කරුණු පහක් තිබෙනවා. කය වචන දෙක සංවර කර ගැනීම. කය සංවර වීමයි වචනේ සංවර වීමයි දෙකද සීලය කියලා කියනවා. අද දවස මා මේ පංච සීලේ ශික්ෂාපද 5 ආරක්ෂා කරා කියලා හැන්දෑවට රාත්‍රියට හිතන්න පුළුවන් නම් Tamanට ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. හැමදාම අවදි වෙච්ච ගමන් තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්න. නැගිට ගමන්. ආයි නින්දට යනකොටත් එහෙමයි. එතකොට දවසම තමා තෙරුවන් සරණ ගිය සීලවන්තේ. තමාට කවුරු හරි ඇල්වතුරු බීදුරුවක් තේ බීදුරුවක් දුන්නොත් අනන්ත කාලයක් සැප විපාක ලැබෙනවා. ඇයි තෙරුවන් සරණ ගිය සීලයක් රකින්න කෙනාටයි ඒ අය මේ සංග්‍රහය කළේ පින බලවත්. ඒ නිසා අපි ටික කලයි ජීවත් වන්නේ කාලේ මේ සීලය ආරක්ෂා කරගන්න අවුරුදු 1000ක් අපිට ඉන්න බෑ. ටික කලයි මේ පංච සීලය රැකගන්න පොයට අටසිල් සමාදන් වෙන්න. එතකොට තමන්ගේ ජීවිත මහා බලවත් ජීවිත පෙළක් ගත කරන්න පුළුවන්. මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. අද මාතෘකාව සොරකම් කිරීම එහි විපාක. සොරකම් නොකිරීම එහි විපාක මාතෘකා දෙකයි. සාවධානව මෙතන දේශනාවට අහුම්කන් දීගෙන හිටියොත් අනේ මමත් හොරකම් නොකරපු නිසා මේ ආනිසංස ලැබෙනවා. සොරකම් කළා නම් මේ විපාක ලැබෙනවයි කියලා තම තමාට නුවණින් කල්පනා කරන්න පුළුවන්. අන්සතු අබෑතයක් හෝ දෙයක් සොරකම් නොකළ යුතු බව තමයි බුදුදහම කියන්නේ. දෙයක් ගන්න ඕන නම් අහලා ලබා ගන්න පුළුවන්. අවසරයකින් ගත්තොත් හොරකමක් වෙන්නේ නැහැ. විශ්වාසයෙන් ගන්න පුළුවන්. මම මේක අසවලා බනින එකක් නැහැ. ඒ නිසා විශ්වාසයෙන් මම ගන්න. తాවකාලිකව මේ අරගෙන මා එතන තන්පත් කරනවා. తాවකාලිකව ගන්නත් පුළුවන්. භික්ෂූන් වහන්සේට පුළුවන් පාංශුකූල සංඥාවෙන් යමක් චීවරයක් තිබුණා ඒක පාංශුකූල සංඥාවෙන් භික්ෂූන් වහන්සේට ගන්න පුළුවන්. ඔය ගන්න ක්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. අනුසතු දෙයක් වීම, සොරකම් කිරීමේ සිත, තිබෙන තැනින් සැලවීම, හොර හිත, සොරකම් කිරීම. මෙන්න මේ කරුණ වලින් සමන්විත වුණොත් පමණයි සොරකම සංඛ්‍යාවට යන්නේ.
එක කරුණක් අඩු වුණොත් වෙන්නේ හොර හිත තියෙනවා ඒ භාණ්ඩය ගත්තේ නැහැ. එහෙනම් හොරකමක් වෙන්නේ නැහැ. අංග සම්පූර්ණ වීමට ඔය කරුණු ටික තමන්ගේ හිතේ වැඩ කරන්න ඕන. අදින්නා දානා භික්කවේ භාවිතෝ බහුලීකතෝ. මහණෙනි මං ඔබලාට සුවිශේෂී දේශනාවක් කරනවා. අදින්නා දාන නොදුන් දෙයක්. දින්න කියන්නේ දුන්නා වූ. අදින්න කියන නොදුන් දෙය. කවුරු හරි තමාගේ දෑතට යමක් නොදුන්නා නම් ඒක තමයි අදින්නා දාන කියන නොදුන් දේ ගැනීම. කොහොමද ගන්නෙ? සොර සිතින්. හංග ගන්නවා. බෑග් එකේ දා ගන්නවා. සොර සිතින් මේක කරන්නේ. ඒක හරි භයානක පවක්. සොරකම හරි භයානක පවක්. සංසාරේ හැමදාම යාචකේ. හිඟන මිනිස්සේ. ඉල්වගෙන ගියාට ලැබෙන්න එළවනෝ. කර්මයෙන් එළවනෝ. බලන්න කොච්චර භයානකද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන හොර හිත විතරක් පරිස්සම් කරගන්න. හොරකම් කරන්න හිතට ඉඩ දෙන්න එපා. භාවිතෝ බහුලීකතෝ නිතර නිතර මේ හොරකමේ යෙදෙනවා. වරක් දෙකක් තුනක් නෙවෙයි දිගින් දිගට හොරකම් කරනවා. මේ තැනැත්තාගේ හිතගත දැවෙනවා තැවෙනවා පිච්චෙනවා. අනේ මා මේ ජීවත් වන්නේ හොරකම් කරලා. මේ දේ බඩු ඔක්කොම ගත්තේ හොරකම් කරලා. යමකට දුන්නා නම් ඒකත් හොරකම් කරපු දෙයක්. අනේ මම මේ මහා බරපතල වරදක්නේ කළේ කියලා නිතරම තැවෙනවා. ඒක බොරු කරන්න බෑ. ඒක හිතට බොරු කරන්න බෑ. හිතට අවංකව සතුටු වෙන්න බෑ. හිත ගත දෙකම තැවෙනවා. නිින්ද යන්නෙත් නැහැ. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලේ ඊට ඈතත් දඹදිව එක හොර කණ්ඩායමද 500,000 ඉන්නවා. ගමක්ම වට කරලා ඉදිකටු ඉඳලා කොහොම හොරකම් කරගෙන පැහැරගෙන යනවා. අදක් තියෙනවා. දඳ නම් දුටු තැන වෙඩි තියන්න තමයි නීතිය. ඔය වගේ හොර කණ්ඩායමක් බොහොම පැහැදිලා බුදුසසුන කෙරෙහි කළ වරදට සමාව අරගෙන ඒගොල්ලෝ මහාන වුණා. හොර කණ්ඩායම මහාන වෙලා රහත්තුන් වෙච්ච අවස්ථා කීපයක්ම තියෙන. 500 රහත් වෙච්ච අවස්ථා. ඒ සංසාරයේ හොඳට පින් කරගෙන ආවා. පාපමිත්‍ර ආශ්‍රය නිසා හොර දෙටුවන්ට වැටුණා. පින මතු වෙනකොට බුදුදහම සමීප වෙනවා. පංචශීලයේ සමාදන් වෙනවා. මහාන උපසම්පදාව ලබාගෙන රහත් වන. ඉතින් කියන හොර කණ්ඩායමේ ස්වාමින් වහන්සේලා කියලා තමයි කියන්නේ. අර සීල් වැඩිච්ච සීල් එක කපන්න බෑ. හොර කණ්ඩායමේ ස්වාමින් වහන්සේලා. එතකොට මේ අදින්නාදානයේ කියන හොරකම නැවත දියුණු කළාම නිරය සංවත්තනිකෝ හෝති. මරණයෙන් පස්සේ යන්නේ කොහාටද? නරකාදිය. හොරකම් කරන අයට එක එක අපායවල් තියෙනවා. තුනුරුවන් සතු දේ හොරකම් කළොත් පව වැඩි. මව්පියා ගුරුවරයා සතු දේ හොරකම් කළොත් ඒත් පව වැඩි. එහෙමනම් අන් අයගේ නොයෙක් දේවල් බඩු බාහිර ආදී පැහැරගත්තොත් ඒ කොයි කාටත් ඔය නරකාදියට යන්න ඕන. කිසිම තැනක ඒගොල්ලන්ට සැපයක් නැහැ. දුකම තමයි. ආයුෂ හිතෝත් ඒ අපායවල වල අති භයානකයි. දීර්ඝ කාලයක් කරගනු ලැබූ පබේ විපාක විඳින්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපායේ තතු කියලා දුන්න මේකෙන් වළක්ව ගන්න. මොගලන් මහරහතන් වහන්සේත් අපායට වැඩම කරලා ඒ නිරිසත්ව සමග සාකච්ඡා කරලා ධර්ම දේශනා කරනකොට අපාය පෙන්වමින් මෙන්න මේ නිරිසතා මේ පව කරපු නිසා තමයි දුක් විඳින්නේ කියලා පෙන්වනවා. ඒතකොට මිනිස්සු බයයි. ඒ බය අඩු කරගන්න නැවත මෙන්න පංචශීල රැකීමේ ආනිසංස කියලා දෙව්ලොව පෙන්වනවා.
අන්න එතකොට මිනිස්සු අපායට බය වී දුෂ්චරිත ඉවත් කරනවා, දෙව්ලොවට පැහැදී පන්සිල් රකිනවා. ඒක නිසා තමයි මොගලන් ස්වාමීන් වහන්සේට අන්‍ය ආගමිකයන් පුදුම විදිහට නින්දා අපහාස කළේ, ජීවිතේ පො අන්තිමට නැති කළා. හොර දෙටුවන් ගහන තරල පෙළ තමයි පිරුණන් පෑර. ඒ අකුසල විපාකයක්. කෙසේ නමුත් සම්මා සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත වීමට හේතුනේ සරියුත් මොගලන් දෙනම මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වය. ලක්ෂ ගණන් කෝටි ගණන් භික්ෂූ නැති වුණා. ඒ තමයි නිවැරදි ධර්මයක් ලෝකයාට දේශනා කරන. රජමැති ඇමතිවරු, සෙන්පතිවරු, සිටුවරු, ධනවාදීන්, ගමේ රටේ මිනිස්සු කොයි කවුරුත් මේ දේශනාවලට පැහැදිලා ධර්මයට අනුව කටයුතු කළා. මාසෙට වාර 4ක් සිල් ගන්නව පෝය 4ට. සමහරක් ඒ පෝය වෙනුවෙන් දින 2 මාසෙට වාර 8ක් සිල් සමාදන් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම දැන් තිරිසන් මේ නරකාදී දුක් විඳලා ආපහු යන්නේ කොහාටද? තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ හෝති. තිරිසන් ලෝකෙ උපදින. තිරිසන් සතාටත් දුක් ගැහැට වැඩි කෑම බීම නැහැ. හොරකමේ විපාක කෑම නැතිකම. සාගිනි වේදනාවෙන් ඉන්න ඕන තිරිසන් ලෝකෙ සතුන්ටත් කෑම නැහැ. දුක් විඳලා මැරෙනවා. දැන් සමහර තිරිසන් ලෝකයේ සතුන්ට කෑම බීම හොඳට ලැබෙනවා. ඒගොල්ලෝ සංසාරේ හොරකම් කරලා නැහැ. දානමාන පින්කම් කරලා තියෙනවා. ඒ නිසා තමයි තිරිසන් ලෝකේ උපන්නත් කෑම බීම ටික ලැබෙන්නේ. ඊළඟට එතනින් යනවා පෙත්තිවිසේ සංවත්තනිකෝ හොද ප්‍රේත ලෝකේ උපදින. එතන සාගිනි වේදනාව සීමාවක් නැහැ. උදරේ තියෙනෝ කට නැහැ. කට තියෙනෝ උදරේ නැහැ. ඉතින් කොහේ කන්නද? කෑම පේන්න තියෙනවා. සමහර අයගේ කටක් තියෙනවා, උගුරක් තියෙනවා, බඩක් තියෙනවා, කෑම නැහැ. බලන්න මේ പ്രേත ලෝකයේ කොච්චර භයානකද. ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති බව ධර්මයේ පෙන්වනවා. പ്രേත ලෝකෙ පිරීලා. ඇයි තණ්හාවෙන් මැරෙන ඔක්කොම යන්නේ പ്രേත ලෝකයට. ඒ නිසා මරණය කරා යන අපි හොඳට ඒක ආදර්ශයට අරගෙන මොනම දෙයක් කෙරෙහිවත් ඇලීමක් නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. ඉඩ කඩම් ගැන, ගේ දොර ගැන, දරුවෝ ගැන, දරු මොනබරන් ගැන, අඳින පළඳින දේ, රන්නාභරණ මොනම දෙයක්වත් මගේ කියා නොගත යුතුයි කියලා බුදුදහමේ පෙන්වන්නේ. මගේ කියා අල්වා ගත්තොත් වැරදුනා. ඒ ගෙදරම ප්‍රේතෙක් වෙලා අර ඉන්න මිනිස්සුන්ටත් කරදර කරමින් ඉන්නවා. මහා තොইলයක් කරලා තමයි අපිට එලවන්න සිදුවන්නේ. ඒ නිසා හැමෝම ආදර්ශයෙන් ගත යුතු වන්නේ වයසට යන්න අතහැරීම පුරුදු කළ යුතුමයි. අනිවාර්ය විෂයක් ඒක. තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මැරුණොත් ඊට වැඩිය භයානකයි. යක්ෂයෙක්, යක්ෂණියක්, ණයෙක්, පොළඟෙක් ඔය වගේ අවාසනාවන්ත දුර්භාග්‍ය ජීවිතයකට පත්වලා අනන්ත කාලයක් දුක් විඳිනවා. මාන්නෙන්, මෝහයෙන්, මෝඩකමෙන් මැරුණොත් තිරිසන් ලෝකයේත් ඒ වගේ භයානක දුක් විපාක. ඊළඟට പ്രേත ලෝකයේ තුහුම කාලයක් දුක් විඳලා යෝ සම්බලවසෝ අදින්නාදානස්ස විපාකෝ මනුස්ස භූතෝ දෝභග්ග්‍ය ජාතික සංවත්තනිකෝ හෝති. මේ හොරකම් කරපු මිනිහා සතර අපායෝයේදී දුක් විඳලා මනුලොවට ආවොත් යාචක ගෙදරකයි උපදින. යාචකේ හිඟන පවුලකයි උපදින. ඒ තරම් දුකක් විඳින්න ඕන. අඳින පළඳින, කෑම බීම, ඉඳුන් හිටුන් මොකුත් නැහැ. මොකද හොරකමේ විපාකය ලැබෙන්න තියෙන සියලුම දේ වළක්වනවා. යාචක මිනිස්සු සමහරක් ඉන්නෝ එයට හොඳට ලැබෙනවා.
ඒගොල්ලෝ හොරකම් කරලා නර යම්කිසි පාප කර්මයකින් අනුන්ට නිග්‍රහ කළ ඒ පාපයෙන් හිඟන්නෙක් වෙන්න පුළුවන්. සමහර හිඟනු අයට ඕන තරම් කෑම බීම හම්බ වෙන ගේ දොර තියෙනවා. සමහර අයට ඇත්තෙම නෑ. ඒක තමයි දරුණු විපාකය කෑම බීම නොලැබීම. ඒ වගේම අනුන්ට දෙන දේ කවදාකවත් වළක්වන්න එපා. තුනුරුවන්ට, මව්ට පියාට, ගුරුවරයාට, ඥාතීන්ට, අසල්වැසියන්ට, තිරිසන් සතුන්ට කොයි කාට දෙන්න ගියත් කිසිම අයුරකින් වළක්වන්න එපා. වැළැක්කුවොත් ආපස්සට Tamanට එක කැරකෙන. ආත්ම සිය ගණන් කෑම නැහැ. හරි භයානක අවස්ථාවක් ඒක. ඒ නිසා දීම පුරුදු කරගන්න. තුනුරුවන්ට, මව්ට පියාට, ගුරුවරයාට, දුවදරුවන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට සලාක දාන, සංඝික දාන, දන්සල ඔය විදිහට පුළුවන් හැටියට කරගන්න. එහි විපාක සරුසාරයි Tamanට භවයක් පාසාම ඕන දෙයක් හම්බ වෙනවා. ඒතො හිඟන මිනිහෙක් උනේ හොරකම් කරපු කෙනා. අපි දැන් බලමු හොරකම් නොකිරීමෙන් මොනවාද ලැබෙන්නේ? හොරකම් කළොත් දරුණු විපාක දැන්. මනුස්ස ලෝකයට ආවොත් හිඟන්නේ. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ ශික්ෂාපදයේ ආරක්ෂා කළොත් සමාදන් වුණොත් මහත් ධනෝ හෝති මහා ධනවන්තෙක් බවට සංසාරයේපත් වෙනවා. මොනම දෙයකින්වත් අඩුපාඩු නැහැ. අද ලෝකයේ මහා ධනවත් උදවි ඉන්නවා. ඒ සොරකම් කිරීමෙන් වැළකුණ අය, දාන මාන පින්කම් කරගත්තු අය. ඒ නිසා ලෝකයේ මහා ධනවතුන් බවට පත් වුණා. ඔය මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන එනකොට අපේ බුද්ධ ශාසන කාලේ තුමාට රත්තරන් රෙදි වස්ත්‍ර දෙකක් හම්බුණා. දත් ඉන්දියාවේ මිනිස්සු මහා ධනවත් උදවි රත්තරන් රෙදි වලින් ඇඳුම් මහලා අඳින්න. මහා ධනවන්ත. එතකොට ඒව කොටත් ඉඳලා තියෙනවා රත්තරන් පාවාන් සංගල ඇඳුම පැළඳුම උතුරු සලුව දාගන්න මිනිස්සු. කොයිතරම් ධනවත් දේගොල්ලට මහා සිටුවරු කියලා කියන්නේ. මෛත්‍රිය බෝසතාණන් වහන්සේටත් ඔය රෙදි කෑලි දෙකක් හම්බුණා. රත්තරන් නූල් වලින් මහපු රෙදි කෑලි දෙකක්. උන්වහන්සේ මේක අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා එක රෙද්දක් ඇඳේ උඩට ඇද්ද වියන වගේ. අනිත් කෑල්ල දෙකට කපලා ඇඳේ දෙපැත්තෙන් ගැට ගැහුවා. ගැට ගාලා වන්දනා කළා, ස්වාමීනි මේ ධාර්මිකව ලැබිච්ච වස්ත්‍ර යුගලයක්. ඔබ වහන්සේටයි මේක සුදුසු. මම මේ ඇඳේ ගැට ගැහුවයි. ඔබ වහන්සේට පූජා වේවා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ විවරණයක් දෙනවා මේ මෛත්‍රිය හාමුදුරුවන්ට. ඔබ මේ කල්පයේ අවසානයේ මෛත්‍රිය නමින් ලෞතර බුදු වෙනවාය කියලා ප්‍රකාශ කළ ඒ අවසාන විවරණය. තොර මේ ශාසනයේ දානමාන පින්කම් කරලා මගඵල නිවන් සුව නොලැබුණොත් හැම දිනාටම පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනයේදී සංසාර දුකින් නිදහස් වෙන්න. මේ ලෝකයේ කොතන හිටියත් දුක දුකමයි. අසවල් තන සපයි අතවල් තන සපයි කියන්න බෑ. ඒ නිසා හැමෝම පින්දහම් කරගෙන මෙතනින් ඉක්මනින් යන්න ඕන. ඒකයි වැදගත්ම කාරණේ. පහෝත ධනජන්, ඒ වගේම ධන දාන යසීසුරු සම්පත් අප්‍රමාණව ලැබෙන්නේ හොරකමින් වැළකීච්ච අයට. හොරකම් නොකරපු අයටයි මේ ධන සම්පත් ලැබෙන්නේ. සුපතිට්ඨිත පාද අනන්ත භෝගතා. තමාට මිල මුදල් විතරක් නෙවෙයි හැම සම්පතක්ම පරිවාර වස්තුන් හැටියට හම්බෙන මහා ධනවත් කියන ඔන්න ඕකට තමයි. අනුප්පන්න භෝග උප්පාදේතා. නූපන්නා වූ ධන දාන යසීසුරු සම්පත් උපදිනවා. වෙළඳාම හොඳයි, ගව සම්පත හොඳයි, කුසීකර්මාන්තේ හොඳයි.
විශිෂ්ට ආදායමක් හම්බ වෙනවා. අන්න ඒක තමයි කිව්වේ නූපන්නා වූ භෝග සම්පත් උපදින හොරකම් නොකරහම. උප්පන්න භෝග තාවරතා. හරි හම්බ කරගත්ත ධන ස්ථිරයි, කිසිම කෙනෙකුට හොල්ලන්න බෑ. හොරකම් කරන්න බෑ. ගින්නට අහු වෙන්නේ නැහැ. ජලයට ගහගෙන යන්නේ නැහැ. තාවර සම්පතක්. ඇයි? තමාගේ පිනට ලැබිච්ච දේ තමයි මේ ධනය. ධනෙ ගින්නෙන් පිලිස්සුනා කියන්නේ තමාගේ කර්ම විපාකයක්. ගේ දොර ඇඳුම් පැනඳුම් ගින්නෙන් පිලිස්සුනා, ගම් වතුරට අහු වුණා කියන රාජසන්තකුණාය කියන්නේ කර්ම විපාකයක්. ඉතින් හොරකමෙන් වැළකුණ අයට තමන්ගේ තිබෙන සම්පත් ටික තහවුර වෙනවා, කාටවත් සාධාරණ වෙන්නේ නැහැ. ඉච්ඡිතානං භෝගානං කිප්ප පටිලාභතා. තමන් හිතුවොත් අද මේ දේ මට ඕන, මේ දේ ඕන කියලා ඒ පිනේ විපාකයෙන් තමන්ට ඒ දේ හම්බ වෙනවා. එතකොට දෙවියෝ දෙනවද, බ්‍රහ්මෝ දෙනවද? නැහැ. පිනේ තමාගේ පුණ්‍ය කර්මයේ විපාක හැටියට තමයි සියලුම සම්පත් හම්බ වෙන්නේ. ඒකත් වැදගත් පාඩමක්. රාජ චෝරෝදක භෝගතා. රජතුමාට මේ ධනෙ රාජ සන්තක වෙන්නේ නැහැ. හොරහතුරු අල්ලගන්නෙත් නැහැ. ජලයට ගහගෙන යන්නෙත් නැහැ. තාවර භාවයට පත්වන්නේ පිනට හම්බ වෙච්ච නිසා. ඒකත් වැදගත් පාඩමක්. ඊළඟට ලෝකුත්තමතා. මේ හොරකම් කිරීමෙන් වැළකුණු පුද්ගලයා මනුස්ස ලෝකේ උත්තම පුරුෂයෙක් බවට පත් වෙන, මහා ධනවතෙක් බවට පත් වෙනවා. දෙව්ලොව මහා දිව්‍ය රාජයෙක්, දිව්‍යාංගනාව කෙනෙක් වෙනවා. හොරකම් කිරීමෙන් වැළකුණු පුද්ගල හරිම බලවත් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අසාධාරණ පටිලාභතා. ඒ වගේම මේවා තමාට ලැබිච්ච ධනය බැවින් කිසිම කෙනෙකුට සාධාරණ නැහැ. තමාගේ ධනය මේ. තමාට ඕන දෙයක් කරන්න පුළුවන් තමාගේ පිනට ලැබිච්ච නිසා. නත්ති භාවස්ස අජානන්තා. මේ දේ නෑ, මේ දේ නෑ, මේ දේ නෑ කියලා කවදාකවත් කියන්නේ නෑ. ඒ තරම් සම්පත් තිබෙනවා. බලන්න පිනේ විපාකය කොහොමද කියලා. පින කියන්නේ හොරකම් කිරීමෙන් වැළකුණා. දානමාන පින්කම් කළා, එහි විපාකමයි. සුඛ විහරණතා. හොඳ මාලිගාවක සැපසේ වාසය කරනවා, මොනම දුකක්වත් විඳින්න ඕන නැහැ. බලන්න මේ පිනේ විපාකය කොච්චර බලවත්ද කියලා. මෙන්න මේවා ගැන හොඳට කල්පනා කරලා තමාට තියෙන්නේ සිත කය වචනේ සංවර කර ගැනීම පමණයි. පියොමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ළමයෙක් වහන්ලෙක් වගේ තමයි ගෙදර වැඩ කරමින් හිටියේ. කොහෙටවත් යන්න දෙන්නේ නැහැ. බුදු කෙනෙක් වැඩ ඉන්නවායි කියන ආරංචිය තියෙනවා. නමුත් දකින්න යන්න දෙන්නේ නැහැ. ස්වාමියා ගෙදර නැති වෙලාවේ මේ ළමයා ගෙදරින් පැනලා ගිහිල්ලා විහාරස්ථානයට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා ආවා. දැන් මේ ළමයා වහන්ලෙක් නිසා බලවත් ඕනෑකමකින් යුක්තව මේ සීලය රකිනවා. සතුන් මැරීම, හොරකම ආදී මේ ශික්ෂාපද පහ පව් පහෙන් වැළකීලා ශික්ෂාපද පහ රකිනවා. මේ විපාකයේ බලන්න ඒ ළමයා මේ ගෞතම බුද්ධ ශාසනය මහාන වෙලා රහත් බවට පත් වෙලා මෙහෙම කියනවා. මම කල්ප ලක්ෂයක් මනුලොව දෙව්ලොව වාසය කළේ පන්සිල් රැකීමේ පිනෙන්. පන්සිල් රැකව පිනෙන් කල්ප ලක්ෂයක් සුගතිය මදිද බලන්න. ඊළඟට මේ ශාසනයේ පැවිදි වී රහත් වී ඒ රහතන් වහන්සේ තමයි මේ කතාව බුදුරජාණන් වහන්සේට මතක් කළේ. මේවා මිනිස්සු අහනකොට සීලය හොඳට රකිනවා. පස්පව් වලින් වළකිනවා. කෙනෙකුට දීම වැඩි කරනවා. එතකොට සංසාර ගමන සුඛ විහරණතා බොහෝම සැපෙන් වාසය කරන්න පුළුවන්. අන්නේ ක්‍රමයට තමයි පින්වත් අපේ ජීවිතේ සකස් කරගන්න ඕන. හොඳට මේ ජීවිතේ සකස් කරගත්තාම
මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. කිසිම දෙයකින් අඩුවක් නැහැ. අඩුවක් නම් තමාගේ අභාග්‍යවන්තකම සිතකය වචනේ සංවර කරගෙන නැහැ සංසාරේ. අද මේ ලෞතුරා බුදු කෙනෙකුගේ ධර්මයේ ලෝකයේ විරාජමානව තිබෙන නිසා අනිවාර්යෙන් මේ සීලය ආරක්ෂා කරගන්න. ඒ වගේම පුළුවන් තරම් කතා නොකර ඉන්න තරමටම සීලය රැකෙනවා. අපේ කට හොඳ නැහැ. බොරු කියනවා, කේලාම් කියනවා, අපුරු වචනකින් හිස් වචනකින් අපේ කට හොඳ නැහැ. කතා නොකර ඉන්න තරමටම වචනේ පිරිසුදුයි. වාක් සංවරය බොහොම හොඳට හම්බ වෙනවා. මනස සංවර කරගන්නේ කමාරු. ඒකට බණහන්න ඕන, භාවනා කරන්න ඕන. ක්‍රම දෙකයි තියෙන්නේ. බණහන්න ඕන, භාවනා කරන්න ඕන. එතකොට අසංවර වූ සිත සංවර කරගන්න පුළුවන්. තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍ය අපේ හිතේ සීමාවක් නැහැ. අන්නේ අසංවර ගති පැවතුම් ඉවත් කර ගැනීමට නම් බුදුරජාණන් වහන්සේගේ බණ ටික අහන්න ඕන. සිහි කල්පනාවෙන් දේශනාවේ සිත පිහිටුවාගෙන බණ ටික අහනකොට තණ්හාවට, තරහවට එන්න ඉඩකඩ නැහැ. ඊළඟට පින්නතුනි භාවනාවක් කරන්න ඕන. භාවනාව කියන්නේ හිතේ වැඩිමයි නෝනේ වැඩිමයි දෙකක් මේක. එහෙමනම් ඉතිපිසෝ පාඨේ නිතරම හිතින් කියවන්න. ඒක බුදුගුණ භාවනාව. මෛත්‍රී භාවනාව කරන්න. හුස්ම ඇතුල් වීම පිටවීම නාසයෙන් උඩුතොලේ සිත පිහිටුවාගෙන බලාගෙන ආනාපාන සතිය දියුණු කරන්න. ඒ හැම දෙයකටම වඩා ප්‍රබලයි මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන ඊට වඩා ඉහළ පින්කමක් ලෝකේ තව නැහැ. අන්තිම ඉහළ පින්කම්. ලෞතුරා බුදුපසේ බුදුමහරහත් උතුමෝ ඒ තනතුරටපත් වුණේ මේ භාවනාව කරලා. ලෞතුරා බුදු වෙන මහබෝසත් උතුමෝ බුද්ධ ගයාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගෙන තමයි උන්වහන්සේලා ඒ රහත් බවට නිවන් සුවයටපත් වුණේ. ඒ නිසා අපි මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නිතර මෙනෙහි කරමින් පින වැඩි කරගන්න. එතකොට හොරකම් කිරීම කළොත් සතර පායේ දුක් විඳිනවා, මනුරුවට ආවොත් යාචකයෙක් වෙනවා. කෑම බීම හම්බ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සොරකම් කිරීමෙන් වැළකුණොත් මනලෝ මනුස්ස සම්පත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙනවා. ඒ වගේ ලෝකයේ මහා ධනවතා බවට පත් වෙනවා. ඒ වගේ ආනිසංස ලබා දෙන මහා පින්කමක් කර ගැනීම සඳහා හැමදෙනාම මේ ශික්ෂාපදයේ හොඳට රැකගෙන පාරමී ගුණ දියුණු කරලා නිවන් පසක් කරගන්නට ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ධර්ම දේශනාවට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා සීලයක පිහිටාගෙන අදින්නා සොරකම් කිරීමේ විපාක, සොරකම් කිරීමෙන් වැළකීමේ විපාක මෙයින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා මේ රැස් කරගත්ත පිනත් මෑණියන් ප්‍රමුඛ මේ හැමදෙනාගේ ජීවිතේ පුරා රැස් කරගත්ත පින අවුරුදු 90ට ආසන්න කාලයක් ආයුවල්දා මීට මාස 3කට පෙර භව ප්‍රාප්ත වන ඒ.ඩබ්ලිව් ගුණරත්න මහත්මයාට ඒකාන්තයෙන් මේ පින්නත් වේවනමෝදන් වේවා. එතුමාගේ පුනර්භවයේ වාසනාවන්ත වේවා, සුඛිත මුදිත වේවා, ආයු වරණ සැප බල ඥාන සම්පන්න ලැබේවා, සුගතියක්ම වේවා, සතර පාදුකෙන් නිදහස් වේවා, පින්වන්ත ගුණවන්ත නැනවන්ත ජීවිත පෙළක් ලැබී එතුමාට ඉක්මනින් නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම මේ රැස් කරගත්තා වූ මේ කුසල සම්භාර ධර්මය එතුමාගේ දෙමව්පියන්ටත් ඒ වගේම කරුණා කාහිංගල මෑණියන් ප්‍රධාන මේ පින්නතුන්ලාගේ පරලෝකීය මව්පියන් ප්‍රධාන ඥාතිවරුත් මේ පින් ලබාගෙන හැමදෙනාම දුකින් අත මිදේවා, සැපයටපත් වේවා, සුගතියක්ම වේවා, ආයුරාෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා, මෙලව ජීවිතේ සුඛිත මුදිත වේවා, පරලොව ජීවිතත් වාසනාවන්ත වේවා, අමහ මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සසිමන්ද සිල්වා, ජසලින් නෝනා, ඒ සෝමරත්න දී සුමන සිරි සිල්වා, ඒ දයාවතී මහත්මිය යන ඒ දයාවතී මාතාව ඇතුළු ඒ නම් සීකල නොකල සියලු දෙනාමත් මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපයටපත් වී අමහ මහ නිවන් සුව ලබත්වා.
අපවත් වී වදාළ මහා සංඝරත්නයට රට දෑවෙන වින්දි විපිදූ රණවිරුවන්ටත් කොරෝනා වෛරසෙන් පරලෝකීය අයටත් බණාන හැමෝගෙම පරලෝකීය ඥාතිවරුත් මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපයටපත් වී යමහම නිවන් සුව ලබත්වාය කියලා සාදුකාරයක් දීලා පින් දෙන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු ගතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතානන් දුටුගමන දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා ප්‍රමුඛ සකල දිව්‍ය රාජ මණ්ඩලේ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණේ ලබා දෙත්වා බුද්ධ ශාසනයටත් රටට ජාතියටත් දේව ආරක්ෂාව ලබා දෙත්වා දෙවියන්ටත් අමහ මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න ඕන. ඔබ අපහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ටත් මේ පින් අත් වෙලා ඒ හැමෝටම නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් දියුණුව සත සාන්තිය යහපතම සැලසේවායි කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලංකාවේ ලෝකයේ සියලුම කොරෝනා රෝගීන් අප මේ රැස් කරගත් පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ වෛරසයේ ලෝකෙම තුරන් වේවා. ඒ හැමදෙනාට උදව් කරන වෛද්‍යවරුන්ට හිදමන් කාර්ය මණ්ඩලයට රාජ්‍ය නායකයන් උදව් පදව් කරන හැමෝටම රණවිරුවන්ට සිත සාන්තිය ආපද දියුණුව ආරක්ෂාව සැලසේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කරුණා කාහිංගල මෑණියන් ඒ ආරි රත්න ගෞතමී ශ්‍යාමා තිලිනි තාරුකා අමිල ප්‍රියංගන ඉසුරු ධනංජය දිනිති අබේවර්ධන දිල්සාන් ප්‍රමෝද්‍ය ලකිඳු නිසේලි දූ දරුවන්ටත් පවුලට සම්බන්ධ සහෝදර සහෝදරයන්ටත් ඒ ලීලාවතී දීරුවන් චින්තක දී සුජීව ප්‍රියංකර නයෝමි මංජුලා යන අයගේ පවුලවල සියලුම දෙනාටමත් පූජිත නිස්සංක මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා අසනීප කන්දුර වේවා මාරක බාධක සංසිඳේවා සතක් ශාන්තියක් යහපතක් දියුණුවක්ම සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දලදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයේ අනුභවයෙන් බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනේ අනුභව බලයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමයේ වේළුවනාරාමයේ අපේ අටමස්ථාන සොළොස්මස්ථානවල ආනුභාව බලයෙන් තුන් ලෝකී පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා අෂ්ට ද්‍රෝණයක් සොළොස් නැරියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභවයෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් මේ සාරා සංකේය කල්පලක්ෂයේ පුරාවටම ලෝකේ පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේට ආශිර්වාද කළ තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනෝමදස්සී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පියදස්සී අත්තදස්සී ධම්මදස්සී සිද්ධාත් තිස්සබුස්ස විපස්සී සිකී වෙස්සබෝ කකුසන්ද කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉර්ධිහානුභාව බලයෙන් අවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ආදි මහා සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් තම තමාගේ ජීවිත පුරා රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස බලයෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන අම්බලන්ගොඩ වතුගෙදර තුඩුවේගොඩ පදිංචි කරුණා කාහිංගල මාතාව ප්‍රධාන පවුලේ හැමෝටමත් එවැගේ මේ ආර්යරත්න සිල්වා ඒ.ඩබ්ලිව් ගෞතමී ශ්‍යාමා ගුණරත්න දී රුවන් චින්තක දී සුජීව ප්‍රියංකර යන මහත්මයන්ටත් තමන්ගේ දුව දරුවන්ටත් දරුමුණුබුරන්ට ඥාතීන්ටත් මේ ධර්ම ශ්‍රවණලාභී හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා කරදර කම් කටළු බාධක අපල නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින කොඩවින බන්ධන යක්ෂ ප්‍රේත බොහෝ තමනුස්ස කරදර ගිනි ජල වසවි සවියාවුදුනේ පාවේ පත්ති සුර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් දුර්ජනයන්ගෙන් වන කරදර පීඩා මේ පැතිරී ගැන කොරෝනා වෛරසයෙන් පවා කරදරයක් පීඩාවක් උපන්දරයක් කිසි කලක වන්නම වේවා ආරක්ෂාව සද සාන්තිය යහපත හැමෝටම සැලසේවා
තවන පියවරක් ගානේ ගන්න හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ හැමෝටම මේ සත්‍යක්‍රියා බල මහිමින් ආරක්ෂාව ලැබේවා. මරණයේදීත් මේ උතුම් පින්කම සිහිපත් වේවා. මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පා දුක සාගින වේදනාව දුගී මගී අසරණ කමක් සංසාරෙද කිසි කලෙක වන්නම වේවා. පින්වන්ත ගුණවන්ත නැනවන්ත තේජෝ බල පරාක්‍රම ධන දාන යසීසුර සප සම්පත්තියෙන් ආඩ්‍යවන්ත ජීවිත පෙළක් උදා වේවා. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට සියාතින් අපෝපස්ථාන කිරීම වාසනාව ලැබේවා. සෝසේ සසර ගමන ගෙවන් කොට හැමෝටම මේ මහා පින්කම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන සාන්ති ලක්ෂණ මහා නිවන් සම්පත් සෝසේ අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා. වාසනාව වේවා කියලා සාදුකාරයක් තියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් අපි පින් අනුමෝදන් කරමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සුපින්නතුනි, මෙම උතුම් දායකත්ව ධර්මදේශනය සිද්ධ කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තා වූ උතුම් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවායයි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාධු සාධු සාධු. ඒ වගේම අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ සදැහැති දායකත්වයේ දරූ සුපින්නතුන් සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලොවැසි සියලු දෙනාගේත් යහපත් අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායයි ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනය මෙතෙකින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.